අද මම සූදානම් වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශවල පිහිටලා තියෙන සාංචි එහෙම නැත්නම් හින්දියෙන් කිව්වොත් සාචි කියන පුදබිමට යන්න. ඉතින් මේ පුදබිම පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශවල. මධ්‍ය ප්‍රදේශවල භෝපාල් කියන නගරයට කිලෝමීටර් 46ක් විතර ඊසාන දෙසින් තමයි මේ පුදබිම පිහිටලා තියෙන්නේ. ඒ වගේම විදිශා කියන නගරයට කිලෝමීටර් 10ක් විතර දුරින්. අපි බෞද්ධ සාහිත්‍යය ගත්තොත් එහෙම වේදිස නුවරට කිලෝමීටර් 10කට විතර දුරින් තමයි මේ පුදබිම පිහිටලා තියෙන්නේ. දැන් මේ ඔබට පේන මේ පොඩිවට හදලා තියෙන පන්සල මේ පුදබිම අයිති වෙන්නේ ශ්‍රී ලංකානු රජයට. මේ පුදබිම නඩත්තු කරන්නේ අපේ ලංකාවේ භික්ෂූන් වහන්සේලා විසින්. එතකොට මේ ඔබට පේන එහා පැත්තෙන් පේන පුදබිම එය අයිති වෙන්නේ ඉන්දියානු රජයට. ඉතින් ඉන්දියානු රජය විසින් තමයි මේ පුදබිම පවත්වාගෙන යන්නේ. දැන් මේ ඉන්නේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා විසින් පවත්වාගෙන යන පුදබිමේ. මේ විහාරස්ථානයේ සියලුම පුද පූජා කටයුතු සිදු කරන්නේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා විසින්. ඉතින් සෑම දිනකම මේ විහාරස්ථානයේ පුද පූජා කටයුතු පැවැත්වෙනවා. ඔබටත් සාංචියට ගියොත් සෑම දිනකම පැවැත්වෙන මේ පුද පූජා කටයුතු වලට සහභාගී වෙන්නත් පුළුවන්. ලංකාවේ විහාරස්ථානයට යාවදව තියෙන්නේ ඉන්දියාවේ ඒ ඓතිහාසික සාංචි පුදබිම. ඉතින් ඔබට එයත් වැඳ පුදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ භික්ෂුන් වහන්සේලා විසින් සිංහලෙන් හරි ලස්සනට ඒ ඓතිහාසික පුදබිම ගැන විස්තර ඔබට කියලා දෙනවා. සාංචිය කියලා කියන්නේ ගොඩාක් වැදගත් පුදබිමක්. ඊට හේතුව තමයි මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ ලංකාවට වැඩම කරන්න පෙර වැඩ හිටියේ මෙන්න මේ ස්ථානයේ. මෙහි පැවතෙන සංස්කෘතිය තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවෙත් ස්ථාපිත කරේ. ඒ කියන්නේ ගමයි පන්සලයි වවයි දාගවයි කියන සංකල්පය. ඒ විතරක් නෙවෙයි කලාව පැත්තෙන් ගත්තොත් ස්තූප මූර්ති කැටයම් වගේ දේවලුත් සාංචිය හරහා තමයි ලංකාවට දායාද වෙන්නේ. ඒ අතුරින් විශේෂම තැනක් හම්බෙන්නේ තොරණ කලාවට. ඉතින් තොරණ කලාවත් ලංකාවට ලැබෙන්නේ මේ සාංචිය හරහාම තමයි. මේ දිනව අක්කර 60කට ආසන්න ප්‍රමාණයක් මේ නටබුන් අතර තියෙන ඉතිහාසයේ පුරුදු තමයි අපි දැන් මේ කතා කරන්නේ. දින්වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ වසර 200කින් තමයි ඒ කාලේ තමයි මේ වේදිස නගරෙන් දේවී කියන කුමාරිකාවක් මුණ ගැහිලා එයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන විවාහයට පත් වුණා. ඉස්සර මෙහිම පාරවල් තාම තියෙන පඩි පෙළවල් වලින් තියෙනවා. අත්‍යන්තරව පුරාවිද්‍යාඥයන් පවා කියන්නේ මේ සාහිත්‍යාත්මක ලෝකෙකට වර්තන රජිනී පහළ විස්කෝයින් දාර්වින් දැක්කා. ආක කර්ණ කියලා රජ කෙනෙක්. ඒ රජුරවන්ට හිතලා තියෙනවා ඒ කාලේ තමයි දඹදිව මේ කලාව පරතරටම ගිය කාලේ. දැන් බලන්න ඔයත්තන් හිතලා දඹදිව සාහිත්‍ය සංගීතය කලාවක් එක්ක අපිට හැප්පෙනවා පුළුවන්. පුරුදු විශ්යක් කියලා තියෙනවා. වර්තමාන කලාවේ සිනමාව නිකන් අපි බැලුවත් ඉන්දියාවේ සිනමාව පැත්තේ උන් තරම්ම ඉහළට ගිහපු රටක්. නිසා ඒ කාලේ ඇතුළත
මුළු දඹදිවම පලාවින් ඉහළට මිය පාරයක්. ඒ රජුන්ට දිනක් නිසා බුදුන් වහන්සේගේ බුද්ධ චරිතයේ පිරිසිදුම සත්‍ය 190ක් විතර මේ කොරණ හතරේම කැටයම් කළ තියෙනවා. ඒ කියන්නේ සිදුහත් කුටේ සිට මහා පරිනිර්වාණයට එක්. ඊළඟ මේ නිර්මාණ කළ තියෙන්නේ විදිසා නගරෙ හිටිය ඇද්දලවල කැටයම් තියෙන ශිල්පී. එයාට මුලින් ත්‍රිපිටකය හදාරන්න අවස්ථාවක් තියෙනවා. රහතන් වහන්සේලාගේ ඇසුරේ අය තියලා ආධ්‍යාත්මික මනසකට ආවම තමයි අටුවයි විද්‍යාවයි අතර දීලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් ප්‍රාවිද්‍යාවෙන් කියන්නේ කැටයම් කරගෙන යද්දී හයියෙන් මිටිපාරක් රදුනොත් මොකද වෙන්නේ? මුළු ගල් කණුමයි කරන සිද්ධ වෙනවා. ඒ කියන්නේ පියවි 100 කියන එක උපරිම දැන් පාලහර ප්‍රාකාරයක් ඇතුලේ බෝධියක් තියෙනවනේ. ප්‍රාකාරයේ යටින් තියෙනවා කුඩාවට ආසන. එහෙනම් ඉතා පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ ගැන තොරතුරක් ඔය කැටයම් ඇතුලේ තියෙන්න ඕන කියලා. දකුණු පැත්තෙන් පේනවා පිරිසක් පෙරහැරකින් ගෙවිලා ඇතා පිටින් කෙනෙක්ව බහිනවා. ඒ බහින කෙනා විශේෂම කෙනෙක් වෙන්න ඕන හේතුව තමයි පිටිපස්සෙන් තව කෙනෙක් ඉඳන් චත්‍රයක් පිහලගෙන ඉන්නවා යාට. චත්‍රියලානේ පූජනීය කෙනෙකුටනේ. එහෙනම් එයා විශේෂ වෙනස් වෙනවා. කොච්චර කාර්තිකයිද බලන්න ඇතා බිම läගලා කකුල නමලා පිටින් කෙනා මස්සරෙන් ගියත් වෙනවා. ඒක පියවරෙන් පියවර දෙන්න තියෙන්නේ. ඇතා පිටෙන් බහින කෙනා කරබාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඉස්ස කරට පොඩක් පාත් වෙන තියෙනවා. ඉතියට අතක් කියන්නේ ඉන්නවා. පය හරහාට තියෙනවා. කාන්තාවක් අතින් අල්ලගෙනත් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහින් පෙන්න මෙයා නැගගෙන ඉන්නවා. එයාට ඉස්සරහින් කාන්තාවක් නැගගෙන ඉන්නවා. ඊමත් වම් පැත්තෙන් පෙන්නන්නේ අත්වල තියෙන වතුර කලකිරි පැන් කල. ඒකට මල් මාලා සති පූජා පවත්වන උපකරණ තියෙනවා. ඒතරෝ පෙන්නන තියෙන්නේ විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ විනාශ කළා ඉස්සරක් තිබා. විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ ජීවිත කතාව ගලක නිර්මාණය කරපු පැරණිම කැටයම් සාංචිය දැක බලා ගන්න පුළුවන්. බුද්ධ වර්ෂ දෙවනි සියවසේ අග තමයි මෙහි චෛත්‍ය හැදෙන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ තමයි මෙහි මේ ඔබට දකින්න පුළුවන් වෙන තොරණ 4 හැදෙන්නේ. මුළු දඹදිවෙන්ම සම්පූර්ණ චෛත්‍යයක් දැක ගන්න ලැබෙන්නේ සාංචියේ විතරමයි. ඒ විතරක් නෙවෙයි අශෝක ස්තම්භයත් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ සාංචියේම තමයි. උගතෝ සංඝයාගේ සමගිය අපේක්ෂා කරවමින් අශෝක රජතුමා විසින් කරවන ලද සෙල්ලිපියකුත් සාංචියේ තියෙනවා. ඒ වගේම අග්ග ශ්‍රාවක ධාතුන් වහන්සේලා ගැන පුරාවිද්‍යාත්මකව පැහැදිලි තොරතුරු සාංචියෙන් හම්බ වෙනවා. ඒ පිළිබඳව සටහන් වුණු සෙල්ලිපි පවා සාංචියේ දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් මේ සාංචි පුදබිමේ සිංහලයට පරිවර්තනය වුණු පුවරු පවා දැක ගන්න පුළුවන්. ප්‍රථමයෙන් මේ භූමියෙන් ලංකා ගමනේ ආරම්භ කරනවා. බුද්ධ වර්ෂ 236 ප්‍රථම ඊට මාස ශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන මේ භූමිය හරහා ලංකාවට වඩින්නේ. ඊළඟට පුරාවිද්‍යාවෙන් මෙහෙම දෙයක් කියනවා. ඒක මුදු මට්ටමින් සමාන උසට. මේ 391.3 මේ ස්ථාන උන්වහන්සේ දැන් මේ පැහැදිලි කරේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරන්න පෙර මෙන්න මේ ස්ථානයේ තමයි වැඩ සිටියේ. ඉතින් මේ පුදබිමේ ඉඳලා තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරන්නේ. තවත් එක විශේෂත්වයක් තමයි අනුරාධපුරයේ සහ සාංචි පුදබිම මුහුදු මට්ටමකින් පවතින්නේ එකම උසක. ඉතින් ඒ පිළිබඳව තමයි උන්වහන්සේ මෙන්න මෙතනදී පැහැදිලි කරන්නේ. ඉතින් සාංචියට එන්න විවිධ මාර්ග තියෙනවා. ගුවන් ගමන් පහසුකම් වගේම දුම්රිය පහසුකනුත් මේ සාංචියට එන්න. ඒ වගේම බස් රථ ආධාරයෙන්ුත් ගොඩක් මිනිසුන් සාංචිය වැඳ පුදා ගන්න එනවා. ඉතින් මේ වෙනකොට නම් ඉන්දියාවේ මේ පුදබිම වැඳ පුදා ගන්න ඉන්දියානු රජය විසින් වන්දේ ಭಾರತ್ කියලා සුපර් ෆාස්ට් ට්‍රේන් එකකුත් හඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුත් අහලා ඇතිනේ කජරාවෝ. ඉතින් සාංචියේ ඉඳලා කජරාවෝ යනවා නම් පැය 4ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ කජරාවෝ යන්න. සාංචියට ආවොත් සාංචිය විතරක් නෙමෙයි
ඒ අවට බෝපාල් වල තියෙන ආදිවාසී ලෙන් ඒ වගේම ආදිවාසීන්ගේ කෞතුකාගාර ඒ විතරක් නෙවෙයි එවකට වැඩ හිටිය රහතුන් වහන්සේලාගේ කුටි විහාරස්ථාන ධාතුන් වහන්සේලා මේ වගේ ගොඩාක් දේවල් ඔයගලන්ට වැඳ පුදා ගන්නත් පුළුවන් සාංචි ආවොත්. ඉතින් මම සාංචිය වැඳ පුදා ගන්න ගිය අම්මත් එක්ක. ඉතින් සාංචිය වැඳ පුදාගෙන ඉවර වෙලා සාංචියට අයිති පන්සල නඩත්තු කරන්නේ අපේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විසින්. ඉතින් උන්වහන්සේලා වැඩ සිටින ස්ථානයට සමීපයේ ශ්‍රී ලාංකිකයන්ට නවතින්න ශ්‍රී ලංකන් ගෙස්ට් හවුස් එකකුත් තියෙනවා. ඉතින් මේ ගෙස්ට් හවුස් එකේ තමයි මමත් එදා නතර වෙලා හිටියේ. ඉතින් එදාම සාංචියේ භික්ෂුන් වහන්සේලා විසින් අසල්වැසි පාසලක ඉගෙන ගන්න මේ සිසුවියන්ට ආහාර වේලක් සකස් කරලා තිබුණා. ඒකට ආරාධනා කරලා තිබුණා. ඉතින් මටත් පුළුවන් වුණා මේ දාණයට සම්බන්ධ වෙන්න. මමත් ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක මේ දාණයට සම්බන්ධ වෙනකොට ඉතින් ඒ ඇවිල්ලා හිටිය ශිෂ්‍යාවන් කිව්වා දිදි ඔයත් අපිත් එක්ක කන්න එන්න කියලා. මාත් ඒගොල්ලත් එක්ක එකට ඉඳගෙන ඒගොල්ලන් එක්කම කෑම කෑවා. ठीक है आ जाइए। ඉතින් උදේ ගිහිල්ලා මේ වටපිටාව හොඳින් දැක බලාගෙන වැඳ පුදාගෙන ආවට ඊට පස්සේ රාත්‍රී කාලේ ඊට වැඩිය විශේෂ වැඩසටහනක් සාංචියේ තියෙනවා. ඒ තමයි ලයිට් ෂෝ එක කියලා කියන්නේ. ඉතින් මේ ලයිට් ෂෝ එක හරිම විශේෂයි. මේ ලයිට් ෂෝ එකේදී බෞද්ධ ධර්මය හා සම්බන්ධ ගොඩක් දේවල් මේ ලයිට් ෂෝ එක හරහා අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මං එයින් කොටස් කීපයක් ඔයගොල්ලන්ටත් අරගෙන ආවා. බලන්නකෝ ලයිට් ෂෝ එක කොහොමද කියලා. यही संदेश है तुम्हारे लिए और उन सब के लिए जब तक मेरी आवाज पहुंच रही है। आप लोग बुद्ध संघ और धर्म की महान परंपरा के उत्तराधिकारी हो। आप खुद निर्णय लो। आपको द्वेष करुणा निर्वाण सिखाते बुद्ध का आपका संसार एक और पक्ष की ओर ले चलता हूँ। चलो मेरे साथ। ईसा के लगभग 600 साल पहले ये महात्मा कौन है इतिहास जिनके दर्शन मात्र से मेरा मन प्रेम और करुणा से भर उठा। क्रोध और शत्रुता जाती रही। हृदय दया और मैत्री जैसे कोमल भावों को पा निर्मल हो गया। अपने सौभाग्य का आभार मानो वर्तमान जो तुम्हें भगवान बुद्ध के दर्शन जीवन पहन भिक्षा पात्र उठाए भिक्षु संघ के साथ राजगृह की ओर जाते हैं। आज के दिन कुछ विशेष होने वाला है। देखो मित्र विजय, ये बहुत कुछ दल को हमारी ओर जा रहा है। हाँ जय और देख, लगता है उनके आगे आगे स्वयं भगवान बुद्ध चले आते हैं। भगवान बुद्ध
मैं भी उन्हें भिक्षा दूंगा। जय रुको, तुम क्या मांगोगे? तुम्हारे पास तो अन्न भी नहीं है। प्रणाम। मेरी ओर से ये एक मुट्ठी मृदा स्वीकार करें। जैसे काल के पर्दे हटा कुछ देख रहे हों। आंखें खुली और बुद्ध मुस्कुराते हुए बोले, आनंद, इस महान भिक्षा और पुण्य कर्म के कारण तथागत के परिनिर्वाण के 200 वर्ष बाद वह बालक पाटलिपुत्र में सम्राट बनेगा। वह चक्रवर्ती सम्राट मनुष्यता की भलाई के लिए मेरी अस्थियों के अवशेषों को दूर दूर तक ले जाएगा और उन पर 84,000 स्तूपों का निर्माण करेगा। वह पूरे जम्बू द्वीप को मेरे अवशेषों से सजा देगा, जिसका मनुष्य ही नहीं देवता भी आदर करेंगे। बुद्ध की वाणी सच हुई। बुद्ध के महापरिनिर्वाण के लगभग 200 साल बाद पाटलिपुत्र में दूसरे मौर्य सम्राट और सम्राट चंद्रगुप्त के पुत्र बिंदुसार के घर में एक बेटे ने जन्म लिया। पिता बिंदुसार और मां शुभग्राही था तो इतिहास कुछ और ही होता। अशोक रूपवान नहीं था, इसलिए दूसरे भाइयों की तुलना में अशोक को पिता से प्रेम कम ही मिला। प्रेम के अभाव ने क्रोध को जन्म दिया और समय के साथ वो स्वभाव से ही हिंसक होता गया। पिता ने उसे पाटलिपुत्र से दूर रखने के लिए उज्जैन का राज्यपाल बनाकर भेज दिया। जो प्रेम अशोक को पिता से नहीं मिला, वो विदिशा नगर के एक साहूकार की बेटी देवी से प्राप्त हुआ। देवी से विवाह के बाद अशोक अपनी गृहस्थी और राजकाज में व्यस्त हो गया, पर सुख के क्षण अवैध नहीं थे। कुछ समय बाद तक्षशिला में जब अशोक का भाई युवराज सुसीन विद्रोह को ना दबा पाया, तो बिंदुसार ने अशोक को उज्जैन से तक्षशिला जाने का आदेश दिया। अशोक ने हिंसा का उत्तर प्रतिहिंसा से दिया और विद्रोह को कुचल कर रख दिया। पर उसकी हिंसा की प्यास अभी बुझी कहां थी। तक्षशिला को जीतकर अशोक उज्जैन नहीं पाटलिपुत्र गया, क्योंकि उसे तो चाहिए था पाटलिपुत्र का सिंहासन। उसने एक एक कर अपने सभी भाइयों की हत्या की और पाटलिपुत्र पर अधिकार कर लिया। इस गृह युद्ध में पिता बिंदुसार की भी बलि ली। निरंकुश अशोक अपनी हिंसा को तृप्त करने के अवसर खोजने लगा। अपने राज्याभिषेक के 8वें साल अशोक ने साम्राज्य विस्तार के लिए कलिंग से युद्ध छेड़ दिया। लाखों अपाहिज हुए। कलिंग की धरती खून से लाल। अपने सामने अनगिनत मृत योद्धाओं, दर्द से चीख रहे सैनिकों, लाखों माओं का विलाप, हजारों विधवाओं का रोना, छोटे छोटे बच्चों का बिलखना सुन अशोक का हृदय पिघल गया। अशोक करुणा से भर उठा। याद आ गई उसे देवी, याद आ गए उसे करुणा और मैत्री से भरे पुत्र। अब वो युद्ध का परिणाम तो नहीं बदल सकता था, पर अपना मार्ग तो बदल सकता था ना। उसी क्षण उसने संकल्प किया कि मैंने क्या कर दिया। इस महाविनाश का कारण मैं अशोक। अब मौर्य साम्राज्य में युद्ध की नहीं, धर्म की बेरी बजेगी। मैं पश्चाताप करूंगा, धर्म का मार्ग चुनूंगा। अशोक की धर्म यात्रा प्रारंभ हो चुकी थी। वो उपगुप्त के साथ लुम्बिनी पहुंचा, जहां तथागत का जन्म हुआ था। फिर बोध गया, जहां बुद्ध को निर्वाण प्राप्त हुआ था।
उसने सारनाथ के दर्शन किए जहां बुद्ध ने धर्म चक्र प्रवर्तन किया था। श्रावस्ती के जेतवन की यात्रा की जहां बुद्ध ने कई वर्ष वास किया था। और कुसिनारा भी गया जहां बुद्ध ने परिनिर्वाण प्राप्त किया। की अस्थियों